समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। श्रद्धा संपन्न कारुणिक पिनතුනේ කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ මේ උතුම් සද්ධර්මය හරියට මහා ඖෂධයක් වගේ දෙයක්. ධම්මෝසධ සමන්නත්හි ඒතං පිවත වික්ඛවේ කියලා භාග්‍යතුන් වහන්සේම පෙන්වා දුන්නේ මේ ධර්මය හා සමාන වෙනත් ඖෂධයක් ලෝකේ නැහැ. ඒ ධර්මයේ නැමැති ඖෂධය අරගෙන පානය කරන්නට කියලා. ඒ ඖෂධය ලෝකේ අසත්දෘශ්‍ය මහා ඖෂධයක්. අපිට කොතෙකුත් කයේ ලෙඩ රෝග ඇති වෙනවා. කායික ලෙඩ රෝග කොටෙක් ඇති වුණත් ඒ බොහෝ දේට බෙහෙත් ඖෂධ පරිහරණය කරනවා. හැබැයි මේ හැම දෙයකටම පුළුවන්කම තියෙන්නේ අවුරුදු 50ක් 60ක් තියෙන මේ කායික සුවපත් බව ඇති කරන්නට විතරයි. මේ ලෝකේ තියෙන කිසිම ඖෂධයකට පුළුවන් කමක් නැහැ ඔබේ ජීවිතයට ඇතිවන ලෙඩවීම, මරණයටපත් වීම, කැමැති දේ නැතිවීම මේ ආදී දේවල් වලින් ඔබට උරුම වන දුක නැති කරන්නට කිසිම දෙයකට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ දේ පුළුවන් නම් ඒ පුළුවන් වෙන එකම දේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ උතුම් සද්ධර්මය කියලා කියන්නේ. ඒ නිසාම අපි මේ සද්ධර්මය පිළිබඳව දක්වන ආකල්පය ඊටාම දියුණු කරගත යුතු වෙනවා. ඒ නිසා මේ කියන කරුණු කාරණා ටික හොඳට තමන්ගේ ජීවිතයට ඊටාම නුවණින් යුක්තව ශ්‍රවණය කරන්නට කියලා අපි මුලින්ම සිහිපත් කරනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට හවස් වෙලාවක පහන් පත්තු වෙලා තියෙනවා. මේ පහන් පත්තු වෙලා තියෙනකොට මේ අවට හිටපු පළඟැටියෝ ඇවිල්ලා මේ පහන් දැල්ලට පනිනවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ පළඟැටියා උපමා කරගෙන ඊටාම වටින ධර්ම කාරණාවක් ප්‍රකාශ කරන්නට යෙදුණා. පළඟැටියා කියලා කියන්නේ පින්නතුනේ පහන් දැල්ලට හරි ආස කරන සතෙක්. පළඟැටියා පහන් දැල්ලට මොනතරම් ආසයිද කියනවා නම් ඌ පහන් දැල්ල ලබා ගැනීම සඳහා පහන් දැල්ලට පනිනවා. පහන් දැල්ලට පනින පළඟැටියා කවදාවත් තමන්ගේ කැමැත්ත උරුම කරගන්නේ නැහැ. අපි දන්නවා පළඟැටියෙක් පහන් දැල්ලට පනිනකොට පහන් දැල්ල නිසා ඇතිවෙන පිච්චීමේ දුක ඒ සතාට උරුම වෙනවා. හැබැයි තව පොඩ්ඩක් හරි පණ තිබුණොත් ඒ සතා උත්සාහවත් වෙන්නේ මොකක් කරන්නද? තව එක පොඩ්ඩක් හරි පණ තිබුණොත් පළඟැටියා උත්සාහවත් වෙන්නේ අප්‍රමාණ දුකක් ගෙනල්ලා දුන්න පිච්චීමේ දුක උරුම කරලා දුන්න අර පහන් දැල්ලටම ආපහු පනින්න තමයි පළඟැටියා උත්සාහවත් වෙන්නේ. පින්නතුනේ පළඟැටියා හරි මෝඩයි. පළඟැටියාගේ මෝඩකම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි පළඟැටියා කරන ඒ වැඩේම අපි තව පැත්තකින් කරනවා. අපි තව පැත්තකින් කරන්නේ අපි පළඟැටියාගේ මෝඩකම පිළිබඳව එක පැත්තකින් විතරක් තීරණය කරලා අපේ මෝඩකම දකින්නේ නැති නිසාම. පින්නතුනේ පළඟැටිය පහන් දැල්ලට කැමති. හැබැයි පහන් දැල්ල කවදාවත් උරුම කරගන්න බෑ වගේ ලෝකයේ තුල
අපිත් සැපයි කියලා ගන්න ලෝකයේ තුල අපිත් හොඳයි කියලා හිතන ගොඩක් දේවල් තියෙනවා. ඒ ගොඩාක් දේවල් පසුපස්සේ අපි අපේ ජීවිතය තුල හඹාගෙන යනවා. හැබැයි මේ දේවල් පසුපස්සේ අපි හඹාගෙන යනකොට ඒ දේවල් අපිට తాවකාලික ආස්වාදයක් ගෙනල්ලා දෙන්නේ නැහැ කියන්නේ නැහැ. හැබැයි කොතකින් හරි දුකම උරුම කරනවා. අපිට ඒ දේ පිළිබඳව නිවැරදි අවබෝධයක් නැතිකම නිසා අපි ආස්වාදය ටිකක් වුණ ආදීනවය ගොඩක් වුණ දෙයක් බොහොම කැමැත්තෙන් යුක්තව ඇසුරු කරන්නට පෙළඹෙනවා. අපිට ඒ තුලින් දුක ගෙනල්ලා දෙනවා. දුක ගේනකොට නැවත නැවතත් අපි උත්සාහවත් වෙනවා ඒ දුක නැති කරගන්නට කියලා තවත් දෙයක් ලබා ගන්නට. ලබා ගන්න දේ නිසා ආපහු දුකක් ඇති වෙනවා. හැබැයි ආපහු අපි උත්සාහවත් වෙනවා තව දෙයක් ගෙනල්ලා ඒ දුක නැති කරගන්නට කියලා. පින්නතුනි ලෝකයේ තුල ජීවත් වන අපේ සාමාන්‍ය පැවැත්ම තමයි මේක. මේ විදිහේ පැවැත්මක් තුල ජීවත් වෙන අසරණ ලෝකයට බුදුරජාණන් වහන්සේ ඊටාම වටින ප්‍රතිපදාවක් පෙන්වුවා. ඒ වටිනා ප්‍රතිපදාව අපි දුක නැති කරගන්නේ කොහොමද කියන ප්‍රතිපදාව. ඒ නිසා දුකක් නැතුව ජීවත් වෙන්න කැමති අපි කාටත් මේ ප්‍රතිපදාව පිළිබඳව තේරුම් අරගෙන ඉන්න එක ඊටාම වටින දෙයක්. ප්‍රතිපදාව පිළිබඳව තේරුම් ගන්නකොට මුලින්ම අපිට තියෙන්නට ඕන දේ තමයි පරතෝ ഘോഷ ප්‍රත්‍යය. පරතෝ ഘോഷය කියලා කියන්නේ අපිට ධර්මයේ උනත් තව කෙනෙකුගෙන් අහලා දැනගන්නට වෙනවා. ඒ ධර්මය අහලා දැනගන්නට වෙන්නේ නැතිනම් ශ්‍රුතවත් බව ඇති කරගන්නට වෙන්නේ සත්පුරුෂයෙක් හමුවේ. අසත්පුරුෂයෙක් හමුවේහි අපිට බෑ කිසිම කලක ධර්මයක් ලබන්නට. එනිසා සත්පුරුෂ සංසේවනය සත්පුරුෂයන් ආශ්‍රය කිරීම ධර්මයේ පැත්තෙන් අපිට ඊටාම වැදගත් වෙනවා අවබෝධයකට යන්නට. නිසා පළවෙනිම කාරණාව තමයි මේ කල්යාණ මිත්‍ර සේවනය එහෙමත් නැතිනම් කල්යාණ මිතුරන් ඇසුරු කිරීම කියන දේ. එතකොට කල්යාණ මිතුරන් ඇසුරු කරනකොට අපි දැනගන්නට ඕනේ කල්යාණ මිත්‍රයෙක් කියන්නේ කවුද? පාප මිත්‍රයෙක් කියන්නේ කවුද කියන කාරණාව අපි තේරුම් අරගෙන තියෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මේක හොඳ ලස්සනට නිර්වචනය කොට දක්වනවා. ඉද භික්කවේ බාලෝ දුච්චින්තිත චින්ති දුබ්භාසිත භාසී දුක්ඛත කම්මකාරී. මේ ලෝකයේහි බාලයාගේ ස්වභාවය තමයි දුච්චින්තිත චින්තිච හෝති. එයා නොසිතිය යුතු දේ සිතනවා. ඒ වගේම දුබ්භාසිත භාසී නොකිය යුතු දේ කියනවා. ඒ වගේම දුක්ඛත කම්මකාරී නොකල යුතු දේ කරනවා. මේක තමයි බාලයාගේ බාල ලක්ෂණය කියලා කියන්නේ. ලෝකේ බාලයෙක් ඉන්නවා නම් නැතිනම් ලෝකේ නුනුවණක් තියෙන කෙනෙක් මෝඩ කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ ස්වභාවය තමයි නොසිතිය යුතු දේ සිතනකම. ඒ වගේම නොකිය යුතු දේ කියනකම. ඒ වගේම නොකල යුතු දේ කරනකම. එතකොට අපිට හිතා ගන්නට වෙනවා මොකද්ද අපි නොසිතිය යුත්තේ? මොකද්ද අපි නොකිය යුත්තේ? මොකද්ද අපි නොකල යුත්තේ කියලා. එතකොට යම් කිසි දෙයක් අපි හිතන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්මයන්ගෙන් යුක්තව නම් අන්න ඒ දෙයට කියනවා දුච්චින්තිත චින්තිච හෝති කියලා. නොසිතිය යුතු දේ සිතන කෙනෙක් කියලා. ඒ වගේම යම් කිසි වචනයක් තුළින් තමා දුකටපත් වෙනවා නම් අනුනුත් දුකටපත් වෙනවා නම් ඒ තමා දුකටපත් වෙන අනුනුත් දුකටපත් වෙන අනර්ථ සහිත අකුසල සිතකින් ඉපදුණු යම් වචනයක් තියෙනවා නම් අන්න ඒ අකුසල සිතකින් උපදිනා වචනය නොකිය යුතු දෙයි. ඒ වගේම යම් කිසි දෙයක් කරනකොට ඒ නොකල යුත්තක් නම් ඒ දේ කිරීමෙන් තමාත් බාහිර ලෝකයක් දුකටපත් වෙනවා නම් ඒ දේ අකුසල සිතකින් උපන් දෙයක් නම් අන්න ඒකට කියනවා දුක්ඛටය කියලා. නැතිනම් නොකල යුතු දෙයි කියලා. මෙන්න මේ නොසිතිය යුතු දේ හිතන, නොකිය යුතු දේ කියන, නොකල යුතු දේ කරන පුද්ගලයාට මේ ආර්ය ශාසනයේ බාලයා කියලා ව්‍යවහාර කරනවා. මේ බාලයාගේ ලක්ෂණ ටික තමයි අපි කතා කළේ.
එතකොට අපි නිතර දෙවේලේ අහන දෙයක්නේ. අසේවනාච්ච බාලාණං. මේ බාලයෝ ඇසුරු කරන්නට එපා. එතකොට බාලයෝ ඇසුරු කරන්නට එපා කියනකොට මේ නොකිය යුතු දේ කියන, නොසිතිය යුතු දේ හිතන, නොකල යුතු දේ කරන මෙබඳු පුද්ගලයන් ඇසුරු කරන්නට එපා. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ප්‍රායෝගික අපේ ජීවිතය තුළ අපි කොහොමද මෙබඳු දේවල් තේරුම් අරගන්නේ? කොහොමද මෙබඳු දේවල් වලට අපිපත් නොවි ඉන්නේ කියලා. එතකොට සමහර විට අපිට එදිනෙදා ජීවිතය තුළ මේ පුද්ගලයන් ඇසුරු කරන්නට ලැබෙනවා. ඇසුරු නොකර අපේ ජීවිතය අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. එතකොට කොහොමද අපි අපේ ජීවිතය මෙතනින් හැඩගස්වා ගන්න කියලා. පින්නතුනි, බාලයන් ඇසුරු කරන්නට එපා කියන එකෙන් අදහස් කරන්නේ සම්පූර්ණ බාලයෙක් දැක්කොත් ඔහු සමග අමනාපව ඔහු ඉවත් කරන්නට කියන දේ නෙමෙයි. ඔහුගේ ඒ බාල ධර්මයන්, ඔහුගේ බාල ලක්ෂණයන් තුළින් ඒ බාලය ඇසුරු කරන්නට එපා කියන එක. ඒ නිසා අපිට අපේ ජීවිතය තුළ කල්යාණ මිත්‍ර සේවනයක් ලබා ගන්නට, කල්යාණ මිත්‍ර සේවනයක් හොයාගෙන යනකොට අපිට වැදගත් වෙන දේ තමයි බාලයා කවුද, පඬිතයා කවුද කියලා හොඳින් තේරුම් අරගෙන බාල ලක්ෂණ ටික දුරු කරලා දාන්නට ඕනේ. ඒ බාල ලක්ෂණයන් අනුගත කරගන්න නැතුව ඉන්නට ඕනේ අපේ ජීවිතය තුළට. යම්කිසි බාලයෙක් අපව ඇසුරු කරනවා නම් ඒ බාලයා අපව ඇසුරු කරන විට අපව ඇසුරු කරන බාලයා පවා පඬිතේකු බවට පත්වන්නට අවශ්‍යයි. ඒ කියන්නේ අපි තුල තියෙන පඬිත ගුණ නිසා, නැතිනම් අපි තුල තියෙන නුවණැති ගුණයන් නිසා බාලයට බාල ලක්ෂණ දරා ගන්නට බැරි තරමක් වෙන්නට ඕනේ. අනුකරණය විය යුත්තේ අප විසින් බාලයා නොව, බාලයා විසින් අපව අනුකරණය කරන තැනට අපි ශක්තිමත් විය යුතුයි. අන්න ඒ නිසා තමයි අපිට ඉස්සෙල්ලම බාලයෙක් සහ බාල ලක්ෂණ ටික තේරුම් ගන්නට අවශ්‍යයි කියලා කියන්නේ. එතකොට අපිට තීරණය කරගන්නට පුළුවන් මෙබඳු ක්‍රියා නොකළ යුතු දේ, මෙබඳු දේවල් නොසිතිය යුතු දේවල්, මෙබඳු දේවල් නොකළ යුතු දේවල් කියලා. ඒ ටික තේරුම් ගත්ත කෙනෙක් තමයි මේ බාල ලක්ෂණ පිළිබඳව තේරුම් ගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. එබඳු බාල ලක්ෂණ ටිකක් තේරුම් ගත්ත කෙනෙකුට වඩා පහසුයි ඒ බාල ලක්ෂණ දුරු කරගන්නට. ලෝකයේ තුල පංච දුස්චරිතාදී අකුසල ධර්මයන්ගෙන් කෙනෙක් යුක්ත නම් ඒ පංච දුස්චරිතාදී අකුසලයන්ගෙන් යුක්ත කෙනා බාල ලක්ෂණ සමාදන්ව ගත්ත කෙනෙක්, බාල ලක්ෂණයන් වල හැසිරෙන කෙනෙක්. ඒ කෙනා සුචරිතය දන්නේ නැති කෙනෙක්. එයාට කියනවා සප්පුරිසානං අදස්සාවි, සත්පුරුෂයෝ දැක්කේ නැහැ. සප්පුරිස ධම්මේ අකෝවිදෝ, සත්පුරුෂ ධර්මයේහි කෝවිද නැහැ. ඒ වගේම සප්පුරිස ධම්මේ අවිනීතෝ, සත්පුරුෂ ධර්මයේහි අවිනීතයි. එතකොට ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. සප්පුරිසානං අදස්සාවි, සත්පුරුෂ ධර්මය සත්පුරුෂයෝ දකින්නේ නැහැ. එතකොට සත්පුරුෂයෝ දකින්නේ නැහැ කියලා කියන්නේ කෙනෙකුට ඇසුරු කරන්නට සත්පුරුෂයෝ ලැබෙන්නේ නැතිනම්. ඒ වගේම සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ, සත්පුරුෂයෝ දැක්කත් වැඩක් නැහැ කෙනෙක්. සමහර කෙනෙක් ලෝකයේ තුල ඉන්නවා සත්පුරුෂයන් වහන්සේලා, කල්යාණ මිත්‍රයෝ දකින්නට ලැබෙනවා. කල්යාණ මිත්‍රයෝ කොතෙක් දකින්නට ලැබුණත් ඒ කල්යාණ මිත්‍ර ධර්මයේ පිළිබඳව ඔහුට අහන්නට පෙළඹෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ධර්මයේහි ඔහු දක්ෂයෙක් බවට පත් වෙන්නේ නැහැ. අන්න එබඳු කෙනෙකුට කවදාවත් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා පළවෙනිම දේ හැටියට අපි සත්පුරුෂයන් දකින්නට අවශ්‍යයි. ඇස් දෙකට විතරක් නෙමෙයි, හදවතින් සත්පුරුෂ ගුණ හඳුනා ගන්නට ඕනේ. හදවතින් සත්පුරුෂ ගුණ හඳුනාගත්ත කෙනාට තමයි සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ කියන සත්පුරුෂ ධර්මයේහි අකෝවිද බව ඉවත් කරලා කෝවිද බව උපදව ගන්නට පුළුවන්. ඒ කියන්නේ සත්පුරුෂ ධර්මයේහි දක්ෂ බව ඇති කර ගන්නට පුළුවන්කම තියෙන්නේ. විශේෂ වචනයක් මෙතනදී පාවිච්චි වෙනවා. කල්යාණ මිත්‍රතා. එතකොට කල්යාණ මිත්‍රයන් ඇති බව, ඒ වගේම කල්යාණ මිත්‍ර සහායතා, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව, ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පවංකතා, කල්යාණ මිත්‍රයන් කෙරෙහි තමාත් නැමුණු බව කියලා වචන ටිකක්.
එතකොට ලෝකේ අපිට සත්පුරුෂයෝ ලැබුණත් වැඩක් නැහැ. ඒ සත්පුරුෂයන් සහාය කොට නැතිනම්, එහෙමත් නැතිනම් ඒ සත්පුරුෂයෝ අපිට අවවාද කරන්නට පෙළඹෙන්නේ නැතිනම්, ඒ සත්පුරුෂයෝ අපිව අතහැරලා දාන කෙනෙක් නම් පිනතුනේ අපි ළඟ මොකක් හරි දුර්ගුණයක් තියෙනවා. එහෙනම් අපි මේ දුර්ගුණය ඉවත් කරගෙන සත්පුරුෂයන් සහාය කොට ඇති බව තුල ඉන්නට ඕනේ. අපි ළඟට වට වෙන්නේ අසත්පුරුෂයන් වුණොත් අපේ සහායට, අපේ එකතුවට, එහෙනම් අපේ ගති ලක්ෂණ ටිකක් නොගැලපෙන ගති ලක්ෂණ වැඩි වෙලා තියෙන්නට ඕනේ. එහෙනම් අපි නිවැරදි ගති ලක්ෂණ ඇති කරගන්නට අවශ්‍යයි. ඒ කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව ඇති වෙන්නේ අපේ ගති කල්යාණ ලක්ෂණයන්ගෙන් යුක්තව තියෙනකොට. මොකද මේ ලෝකේ ස්වභාවයක් තියෙනවා. ඒ ලෝක ස්වභාවය තමයි අජ්ජා වශයෙන් සත්තා සංසන්දන්ති සමෙන්ති. ලෝකයේ තුල අදහස් වශයෙන් තමයි සත්‍යය සැසඳෙන්නේ, එකතු වෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වත ප්‍රාන්තයේ සක්මන් කරනකොට දකිනවා සරියුත් තෙරුන් වහන්සේ පෙරටු කරගෙන භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් සක්මන් කරනවා. ඒ වගේම මහා කශ්‍යප මහරහතන් වහන්සේ පෙරටු කරගෙන බොහෝ භික්ෂු පිරිසක් සක්මන් කරනවා. ආනන්ද තෙරුන් වහන්සේ ප්‍රධාන කරගෙන බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් සක්මන් කරනවා. දේවදත්ත හාමුදුරු ප්‍රධාන කරගෙන බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් සක්මන් කරනවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සරියුත් තෙරුන් වහන්සේ හා ප්‍රධානව සක්මන් කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් ඒ හැමෝම මහා ප්‍රඥාවන්තයි. ඒ හැමෝම ප්‍රඥා ඉන්ද්‍රිය වේමත් අය, ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරපු අය. මුගලන් තෙරුන් වහන්සේ හා සමග සක්මන් කරන පිරිසක් ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම එර්ධි සම්පන්න අය, එර්ධිය කෙරෙහි නැමුණු සිත් ඇති අය. ඒ වගේම මහා කස්සප මහරහතන් වහන්සේ හා සමග සක්මන් කරනවා නම් ඒ හැම කෙනෙක්ම දුතාංගධාරී උත්තමයෝ. ඒ වගේම දේවදත්ත හාමුදුරු හා සමග යම් පිරිසක් සක්මන් කරනවා නම් ඒ බොහෝ පිරිසක් ලාභ කීර්ති කෙරෙහි නැමුණු බොහෝ පාප සිතුවිලි ඇති අය. අජ්ජා වශයෙන් සත්තා සංසන්දන්ති සමෙන්ති. අදහස් වශයෙන් තමයි සත්වයෝ එකතු වෙන්නේ, සැසඳෙන්නේ. ගූතං ගූතේන සද්දින් සංසන්දන්ති සමෙන්ති. ගූතය අසුචිය හා සමග එකතු වෙනවා. ඒ වගේම පිරිසුදු දෑ, සුවඳ දේ සමග එකතු වෙනවා. මේ විදිහට ලෝකේ ස්වභාවයක් තියෙනවා, ගැළපෙන ධාතු ගැළපෙන විදිහට එකතු වෙනවා කියලා. අන්න ඒ විදිහටම තමයි සමහර ලෝකෙ මේ සත්වයොත් එකතු වෙන්නේ. එතකොට අසත්පුරුෂයන් හා සමග අපේ සිතුවිලි සැසඳෙනවා නම් පින්නතුනේ අසත්පුරුෂයන් හා සමග ඒ සැසඳෙන්නේ අසත්පුරුෂ සිතුවිලි. අපේ සිතුවිලි එහෙම සැසඳෙනවා නම් පින්නතුනේ අපි වහාම අපේ හිත සකසාගත යුතුයි. ඇයි අපේ සිත අපි සකසාගත යුතු වෙන්නේ? අසත්පුරුෂ සිතුවිලි කෙනෙකුව දුකටපත් කරනවා. මෙලෝ වශයෙන්ුත් සාංශාරික වශයෙන්ුත් ඒ කෙනාව දුකටපත් කරන්නට ඔහු සතු අසත්පුරුෂ සිතුවිලි ඔහුට හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසායි අසත්පුරුෂ සංකල්පනා අප ඉවත් කළ යුතු වෙන්නේ. එතකොට අපේ සිතුවිලි සත්පුරුෂයන් හා සමග සැසඳෙනවා නම්, සත්පුරුෂයන් හා සමගව යනවා නම් පින්නතුනි අපි එතකොට දැනගන්නට ඕනේ අපේ සිතුවිලි සත්පුරුෂයන් හා සමගයි කියලා. එතකොට අසත්පුරුෂ ආශ්‍රය අසත්පුරුෂයෝ දහසක් ඔබට සිටියත් ඒ අසත්පුරුෂ පාප මිත්‍රයන් දහසකට වඩා එකම එක කල්යාණ මිත්‍රයෙක් ඔබට ප්‍රමාණවත් වෙනවා. ඒ අසත්පුරුෂයන් දහසකකින් නොලබෙන දේ ඔබට එකම කල්යාණ මිත්‍රයෙකුගෙන් ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා හොඳ ගති, හොඳ ගුණ ඇති කරගන්නකොට අසත්පුරුෂයන් අමනාප උනායි කියන එක ඔබ ඊතරම්ම දරන්නට එපා. ඊතරම්ම ගණන් ගන්නටත් එපා. මොකද අසත්පුරුෂයන් කියන එක ලෝකේ හැමදාම කොතෙකුත් පවතින දෙයක්. ඒ අසත්පුරුෂ ආශ්‍රය ඒකාන්තයෙන්ම කෙනෙකු දුකටපත් කරන්නට පුළුවන් කමක් තියෙන දෙයක්. ඒ නිසා සත්පුරුෂකම තමයි කෙනෙකුට උරුම කරගන්නට අවශ්‍ය එකම දේ බවට පත් වෙන්නේ. අන්න ඒ නිසා ලෝකේ ධාතු සැසඳෙන නිසා
අපේ සත්පුරුෂ සිතුවිලි සත්පුරුෂයන් හා සමගමයි සැසඳෙන්නේ. ඒ නිසා සත්පුරුෂයන් හා සමග සැසඳෙනකොට ඒ ගතිගුණ තමයි අපි තව තවත් දියුණු කරගත යුතු බවට පත් වෙන්නේ. ඒකට තමයි අපි කිව්වේ කල්යාණ මිත්‍ර සහායතා කියලා. කල්යාණ මිත්‍රයන් හා එකතු වෙනකම තියෙන්නට ඕනේ. කොච්චර කල්යාණ මිත්‍රයන් එක්ක එකතු වුණත් වැඩක් නැහැ. කල්යාණ මිත්‍ර සම්පවංකතා කියන ලක්ෂණය නැතිනම්. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයින් කෙරෙහි තමාත් නැමුණු බව නැත්තම්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ලැබිලා, කල්යාණ මිත්‍රයන්ගෙන් උපකාරත් ලබන්නට පුරුදු වෙලා, කල්යාණ මිත්‍රයන් කියන වචන අපි පිළිගන්න ලෑස්ති නැත්තම්, කලන මිතුරන් අපිට පැහැදිලි කරලා දෙන දේවල් ගැන අපි එතරම්ම තැකීමක් නැතිනම් පින්නතුනි, අන්න එතකොට ඒකට කියනවා කල්යාණ මිත්‍ර සම්පවංකතාවය අපි ළඟ නැහැ කියලා. කල්යාණ මිත්‍ර සම්පවංකතාවය නැත්තම් පින්නතුනි ඒ තේරුමක් නැති වෙනවා. මොකද අනිත් දෙකම තිබුණත් අපි ගන්න ඕනේ ප්‍රයෝජනේ අරගන්න පුළුවන්කම අපි ළඟ ඇත්තේ නැහැ. ඒ නිසා වැදගත්ම දෙයක් තමයි මේ කල්යාණ මිත්‍ර සම්පවංකතාවය කියලා කියන්නේ. කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු බව. අන්න එහෙම කෙනෙකුට තමයි අර අපි කතා කරගෙන ආපු විදිහට සත්පුරුෂ ධම්මේ අකෝ විදෝ කියන සත්පුරුෂ ධර්මයේහි අදක්ෂයෙක් කියනකම ඉවත් කරලා දාලා සත්පුරුෂ ධම්මේ කෝ විදෝ කියන දේ ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට සත්පුරුෂ ධර්මයේහි දක්ෂයෙක් වෙනකොට ඒ කෙනා ළඟ නිතතින්ම ඇති වෙන ගතියක් තියෙනවා. ඒ කෙනා ළඟ ඒ නිතතින්ම ඇති වෙන ගතිය තමයි ඔහු තුල සත්පුරුෂ ධර්මයේහි හික්මෙන කමක් ඇති වෙනවා. ඒ කියන්නේ ලෝකේ අසත්පුරුෂයාගේ ලක්ෂණය, ධර්මයේ නොදන්න කෙනාගේ ලක්ෂණය තමයි අවිනීත බව. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. ඔහු හික්මීමක් නැති කෙනෙක්. ධර්මයේ තුල ඇති කරන මූලිකම දේ තමයි සත්පුරුෂ ධර්මයේහි ඇති කරන හික්මීම කියන දේ. එතකොට අන්න ඒ සත්පුරුෂ ධර්මයේහි හික්මෙන කෙනාට මේ ශාසනය කියනවා ශ්‍රුතවත් පුද්ගලයෙක් කියලා. ඒ කියන්නේ හොඳට ධර්මය අහලා ධර්මයේ දැනගෙන හික්මෙන කෙනෙක්. එතකොට ඔහු ධර්මය සත්පුරුෂ ආශ්‍රය තුල ලබලා තියෙනවා. සත්පුරුෂ ආශ්‍රය ලබාගෙන ධර්මය දැනගෙන කෝවිද දක්ෂයෙක් වෙලා තියෙනවා. දක්ෂයෙක් බවට පත් වුණ ධර්මය තුල ඔහු හික්මෙන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. වෙනතුනේ මේක තමයි මේ ශාසනයේ තියෙන මූලිකම අදියර. කල්යාණ මිත්‍ර සේවනය, සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ. සත්පුරුෂ ආශ්‍රය ලබාගත් කෙනෙකුට තමයි මේ ශාසනයේ, මේ ධර්මයේ එතනින් එහාට දියුණුවක් තියෙන්නේ, වැඩිවීමක් තියෙන්නේ. එතකොට මේ සත්පුරුෂය කවදාවත් අපිට නරක දෙයක් කරන්නට කියලා උපදෙස් දෙන්නේ නැහැනේ. හොඳ දෙයකට තමයි හැමදාම සත්පුරුෂය උපදෙස් දෙන්නේ. ඒ නිසා සත්පුරුෂ ආශ්‍රය තමයි යහපත්ම දේ. මම හිතනවා අපේ සමාජයට අද නැත්තේ සත්පුරුෂ ආශ්‍රය කියලා, කල්යාණ මිත්‍ර සේවනය කියලා. ඒ අසත්පුරුෂ ආශ්‍රයකට කෙනෙකු ස්වභාවයෙන්ම නැමෙනවා. ඒ හිතේ පවතින ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්මයන් නිසා. ඒ අය දන්නේ නැහැ අපි මොනතරම් දුකකද ජීවත් වෙන්නේ, නැතිනම් දුක්සහගත සසරකද ඉන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැහැ. ඒ අවබෝධයක් නැතිකම නිසාම තමයි අසත්පුරුෂ ලක්ෂණයන් වැඩිපුර නැගෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ අපි හැමදාම ජීවත් වෙනවා වගේ. අපි දන්නේ නැහැ අපි අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන මේ අසරණ තත්වයටපත් වෙන කයක් ඇසුරු කරගෙනයි මේ ඉන්නේ කියලා. ඒ හැම තැනකම අපිට ජීවිතයේ දුක කියන දේ උරුම කරන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ නොදන්න නිසා තමයි පින්නතුනේ අපි සැප කියන දේ හැමදාම හොයාගෙන දුක ගෙනල්ලා දෙන්න පුළුවන් පැතිකඩවල්ම නැවත නැවතත් ඇසුරු කරගෙන මේ ජීවිතයේ තුල කටයුතු කරන්නේ. ඒ හින්දා අපි ටිකක් යථාර්ථවාදීව අපේ ජීවිතය පිළිබඳව ටිකක් බලන්නට ඕනේ. යථාර්ථවාදීව ජීවිතය පිළිබඳව අපි බලනකොට අපිට සාමාන්‍ය දකින දැක්මට වඩා වැඩි යමක් අපිට ජීවිතය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. මොකද අපි සාමාන්‍ය ස්වභාවයෙන්ම ඇත්ත කතාව තේරුම් ගන්න ටිකක් හොරයි. ඇත්ත කතාව තේරුම් ගන්නට අපි ටිකක් මැලිකමක් දක්වනවා. ඒ නිසා අපි ජීවිතයේ ඇත්ත කතාව තේරුම් ගන්න මැලිකමක් දක්වන නිසාම තමයි ජීවිතේ අපි නොසිතන විදිහට බලාපොරොත්තු සුන් වෙලා දුක කියන දේවල් අපේ ජීවිතයට උරුම වෙන්නේ. අපේ ජීවිතේ දිහා අපි බැලුවොත් හැරිලා
අපි උදාහරණයක් අරගත්තොත් අපි කවුරුත් කැමතිනේ හොඳ ලොකු නිවසක් හදාගෙන හොඳ ලස්සනට තියෙන ගෙදරක ජීවත් වෙන්න අපි කවුරුත් කැමතියි. අපි දන්නවා හොඳ ලොකු නිවසක් හොඳ ලොකු ගෙදරක් අපිට නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? ඒ සඳහා අපිට සිද්ධ වෙනවා බොහොම වෙහෙස මහන්සි වෙලා යමක් උපයන්නට. වෙහෙස වෙනවා කියන එක සැපක් නෙමෙයිනේ. වෙහෙස වෙනවා කියන එක අමතර වෙනත් දුකක්. වෙහෙසටපත් වෙනවා කියන එක අපේ ජීවිතයේ අපි ලබන තවත් එක දුක්ඛදායක තත්ත්වයක්. අවුවක් වැස්සක් නොබලා වැඩට ගිහිල්ලා දෙයක් හරි හම්බ කරනවා කියන එක අපි ඊතරම්ම කැමැත්තෙන්ම කරන දෙයක් නෙමෙයි. ඒක අපි ඊටාම දුක්සහගත භවක ඉඳලා කරන දෙයක්. gedaraක තියෙන සැපය අපිට ලැබෙන්නේ කොහෙන්ද කියලා අපි හිතලා බලනකොට අපිට පේනවා ඒ දේ හදන්න කියලා අපි කොතෙක් වෙහෙස වුණත් ඒ වෙහෙස වීම අපිට සැපයක් ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒ වගේම තමයි හොඳට හදපු ගෙදරක් පවත්වගෙන යන්න ගියාම පවත්වන්න මහන්සි වෙනවා කියන එක සැපයක් නෙමෙයි. ඒකෙනුත් අපිට දුකටපත් වෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අන්තිමේටම අපිට දෙකෙන් එකක් උරුමයි. ඒ කියන්නේ එක්ක හොඳට හදපු ගෙදර තියෙනකොට අපිට නැතිවන්නට සිද්ධ වෙනවා. එහෙමත් නැතිනම් අපි ජීවත් වෙලා ඉන්නකොට අර හොඳට හදපු ගෙදර නැති වෙලා යනවා. මේ ජීවිතයේ තුලම අපිට උරුමකම් කියන්නට සිද්ධ වෙන මේ ජීවිතයේ තුලම අපිට ලැබෙන දේනේ මේ කතා කරන දේ. මේ කතා කළේ ඒකට තණ්හාවෙන් ඉඳලා මැරුණට පස්සේ මැරිලා එන දුක පිළිබඳව නෙමෙයි. මේ ජීවිතේදීම කෙනෙකුට ලබන්නට පුළුවන් මේ ජීවිතේදීම කෙනෙකු කරා එන්නට පුළුවන් විඳින දුක පිළිබඳව. එතකොට gedaraකින් ලැබෙන සැප, gedaraකින් ලබන සතුට අපි ලබන්නේ කොහෙන්ද? gedaraකින් ලබන සැප, gedaraකින් ලැබෙන සතුට අපි විඳින්නේ වැඩිපුරම හිතන්නකො ඔබ ගෙදරට ගියා කියලා. එතකොට ගෙදර දකින්න එක සැපනම් ගෙදර දකින්න එක ඔබට සතුට ගෙනල්ලා දෙනවා නම් පිනතුනේ ඔබට ගෙදරක් හදා ගන්න අවශ්‍ය නැහැනේ. හොඳට හදපු ගෙවල් බල ඉන්නකොට ඔබට සතුට කියන දේ ජීවිතේට එන්න ඕනේ. හැබැයි එහෙම එන්නේ නැහනේ. එහෙනම් දකින්න දේ නෙමෙයි ඔබට සතුට උපදවන්නේ. එහෙනම් මොකද්ද? යම්කිසි තැනකට ගියාට පස්සේ ගෙදර ගිහිල්ලා ඔබ හිටගත්තොත් හිටගත්ත තැන නම් ඔබට සතුට ගෙනල්ලා දෙන්නේ ඒ ස්පර්ශ වෙන ටික නම් මොනතරම් පොඩි ප්‍රමාණයක්ද ඔබ ගෙදර සප විඳිනවා කියලා විඳින්නේ. නමුත් ඇත්තටම කතාව දිහා ඔබ ටිකක් යථාර්ථවාදීව හිතලා බැලුවොත් හොඳට හදපු ලොකු ගෙදරක් තියනවා කියලා ඇති කරගන්න මානසික තෘප්තිය. එහෙමත් නැතිනම් හිතුවොත් විතරක් දැනෙන සිතුවිල්ලක සැප, සිතුවිල්ලක සතුට තමයි ඔබ ජීවිතයේ තුල ගෙදරක සැපක් විදිහට විඳින්නේ. එතකොට සිතුවිල්ලක සැප වෙනුවෙන්, සිතුවිල්ලක සතුට වෙනුවෙන් ඔබ ජීවිතේ මොනතරම් දෙයක් කැප කරලා තියනවද? එතකොට ඒ සිතුවිල්ලක සැප ලබා ගන්නට ගිහිල්ලා භෞතික දේ වෙනුවෙන් ගැටෙමින් ඔබ කොච්චර කාලයක් වෙහෙස වුණාද? ඒ වෙහෙස වීම නිසා ඔබට මොන ප්‍රමාණයක දුකක් උරුමවන්නට තියනවද? මෙන්න මෙබඳු දෙයකට තමයි අපිට කිව්වේ ආස්වාදයේ ටිකයි මේකේ. නමුත් මේ තුල ලැබෙන ආදීනවය බොහොම විශාලයි කියලා. එතකොට ආස්වාදය කියන දේ නෑ කිව්වේ නැහැ. ආස්වාදයක් තියෙනවා ලෝකේ කාමයන්ගේ. හැබැයි ඒ ආස්වාදයේ ඉතාම ටිකයි. ආස්වාදයේ තුල ලැබෙන ආදීනවය බොහොම විශාලයි. මෙන්න මේ විදිහේ තැනක අපි අපේ ජීවිතය අරගෙන යන්නේ. මේ විදිහේ තැනක අපි ජීවිතය අරගෙන යනකොට අපි දන්නේ නැහැ ආස්වාදයේ ඊටාම తాවකාලිකයි, ආස්වාදී ඊටාම කෙටි කියන එක ගැන අපි දන්නේ නැහැ. ආදීනවය ගොඩක් එනවා කියන එක ගැනත් දන්නේ නැහැ. දන්නේ නැතිකම නිසා තමයි අපි ආස්වාදය පසුපස හඹාගෙන යනවා ආදීනවේ නොතකා. කාමං කාමය මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්ධා පීති මනෝ හෝති ලද්ධා මච්චෝ යදිච්ඡති. ලෝකේ කාමය කැමති වෙන කෙනාට තස්ස චේතං සමිජ්ජති, ඒක සමෘද්ධ වෙනකොට, ඒක ඉෂ්ට වෙනකොට අද්ධා පීති මනෝ හෝති
ඒ කෙනා බොහොම සතුටටපත් වෙනවා. ලද්ධා මච්චෝ යදිච්චති. ඒක ලැබිච්ච කෙනා දැන් නම් මට ඇති කියලා හිතන්නේ නැහැ. ඔහු විසින් හිතනවා යදිච්චති තව දෙයක් ලබා ගන්න තියනවා නම් හොඳයි කියලා. තස්සචේ කාමයානස්ස ඡන්ද ජාතස්ස ජන්තුනෝ. ඒ විදිහට කාමය කැමති වුණ කෙනාට, ඡන්දය ඇති කරගත්ත කෙනාට තේ කාමා පරිහායන්ති. ඒ කාමය ක්‍රමක්‍රමයෙන් පරිහානියටපත් වෙලා යනවා නම් සල්ල විද්දෝව රුප්පති. හරියට ඊතලයකින් විදුමක් කාපු පහරක් කාපු කෙනෙක් වගේ හඬන්න වැළපෙන්න සිද්ධ වෙනවා. පින්නතුනි, ඒක අපි කාටත් අපේ ජීවිතේට උරුමකම් කියන්නට සිද්ධ වෙන යථාර්ථයක්. ඒ නිසා අපි ලෝකේ සැප පසුපස හොයාගෙන යන අය කවුරුත් මේ ලෝකේ ඇත්තේ නැහැ. දැන් මම කෙලවරටපත් වුණා, සැපයේ නිෂ්ඨාවටපත් වුණා කියලා කියන අය තාමත් බලාපොරොත්තු ඇතුව වෙහෙසවන, තාමත් බලාපොරොත්තු ඇතුව මහන්සි වන අය විතරයි ලෝකේ ඉන්නේ. එදා වේලා හම්බ කරගෙන ජීවත් වෙන මිනිස්සයාගේ ඉඳලා මහා ලොකු ධන කුවේරයෙක් දක්වාම අරගෙන බැලුවොත් එයාට තව කරන්නට දේවල් තියෙනවා. එයාට තව එකතු කරන්නට දේවල් තියෙනවා. එයාට ජීවිතේ තෘප්තියකටපත් වුණා කියලා ඇති සැනසෙල්ල කියන දේ විතරක් තාම ලැබිලා නැහැ. ඒ නිසා අපිට මේ ධර්මයේ තුල ලබා දෙන්නේ ඒ ලෝකෙට ලබන්නට බැරි වුණ උත්තරීතර සැනසෙල්ල. ඒ සැනසෙල්ල ලබලා දෙන්නේ ලෝකෙ ගොඩාක් දේවල් වෙනස් කරලා නෙමෙයි. ඒ සැනසෙල්ල ලබලා දෙන්නේ අපේ ජීවිතේ සිතුවිල්ලක් වෙනස් කරලා. අන්න ඒකයි විශේෂ වෙන්නේ. ඒකට හැමෝටම මේ ධර්මය අවබෝධ කරගන්නට ගිහිල්ලා මහාන වෙන්නට අවශ්‍ය නැහැ. ගිහිගේ අතහැරලා යන්නට අවශ්‍ය නැහැ හැමෝටම ධර්මය අවබෝධ කරගන්න කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට එක බමුණෙක් ඇවිල්ලා අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මගේ මේ ධර්මය භික්ෂුන් වහන්සේලාටත් අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම මේ ධර්මය භික්ෂුණීන් වහන්සේලාටත් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම උපාසකයන්ටත් අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම උපාසිකාවන්ටත් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක අනගාരിക උපාසකයන්ට, අනගාരിക උපාසිකාවන්ට, ඒ විතරක් නෙමේ කාම භෝගී උපාසකයන්ට, කාම භෝගී උපාසිකාවන්ට. මේ කාටත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ ශාසනය මේ එක පිරිසකට පොදු වුණ දෙයක් නෙමෙයි. ඔබ කාටත් මේ ධර්මය එක හා සමානව අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව, අවශ්‍ය වෙන්නේ නුවණ. අපි අපේ ජීවිතය තුළ අන්න ඒ නුවණ, ඒ ඥාන සංප්‍රයුක්ත බවයි ඇති කරගත යුත්තේ. එතකොට ඒ ඥාන සංප්‍රයුක්ත බව ඇති කරගන්නකොට තමයි අර අපි මුලින් මතක් කරපු කාරණේහි තියෙන වැදගත්කම අපිට පේන්නේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය, නැතිනම් සත්පුරුෂ ආශ්‍රය කියන එක අපිට වැදගත් වෙන්නේ. අන්න ඒ දේ සම්පූර්ණ කරගත්ත කෙනාට සත්පුරුෂයෝ නිරන්තරයෙන්ම උපදෙස් දෙනවා. කුමක් කරන්නටද? කය වචන දෙකේ සංවරය ඇති කරගන්න කියලා. කය වචන දෙකේ සංවරය කියලා කියන්නේ පින්තුනේ, කය වචන දෙකේ සංවරය කියලා කියන්නේ සීලයට. යම් කිසි කෙනෙක් තමන්ගේ කය හික්මව ගන්නවා නම්, තමන්ගේ වචනය හික්මව ගන්නවා නම්, අයි කය වචන දෙක හික්මව ගන්න කෙනාට කියනවා සීලයක් පුරන කෙනෙක්, සීලයක් සමාදන්ව ගන්නා කෙනෙක් කියලා. අපේ අකුසල කර්මපතයන් සිද්ධ කරන්නට පුළුවන් දෙයින් මනස හැරුණුකොට ඊටමත් වීතික්‍රම මට්ටමින් සිද්ධ කරන්න පුළුවන් දේ තමයි කය වචනය කියලා කියන්නේ. කායිකව අකුසල් සිද්ධ කරන්නට පුළුවන්, එක්ක වාචසිකව අකුසල් සිද්ධ කරන්නට පුළුවන්. කායිකව අකුසල් සිද්ධ කරන කෙනෙකු එයා කය ක්‍රියාත්මක කරලා කය උපයෝගී කරගෙන සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම, රහමෙර පානය කිරීම ආදී නොඑක් විදිහේ දුරාචාරයන්හි නිරත වෙනවා. ඒ වගේම තමයි වචනය. නොකිය යුතු දේ කියනවා කියනකොට හිස් කේලම් පරුස වචන ආදී ප්‍රකාශ කරමින් ඔහු වාග් අසංවරත්වයටපත් වෙනවා. එතකොට සීලයෙන් කරන්නේ මෙන්න මේ දේවල් සංවරයටපත් කරන එක. ඒ නිසා බෞද්ධයෙක් හැටියට අපි කල්පනා කරන්නට ඕනේ අතක් පිරිසෙන්
පන්සිල් ටිකවත් හොඳට රැකගෙන අපේ ජීවිතේ ගොඩනගා ගන්න කොහොමද කියන එකට. මොකද සීලය තමයි තියෙන වැදගත්ම දේ. සීලය තමයි මේ ශාසනයේ පදනම. නිකම්ම සිල්වත් වුණා කියලා එක පදනමක් කියනවා නෙමෙයි. මේ ශාසනයේ සිල්වතා දස්සනේන සම්පන්නෝ. එයා දර්ශනයකින් යුක්තව තමයි මේ ශාසනයේ සිල්වතා සිල්වත් වෙන්නේ. එතකොට මේ දර්ශනයකින් යුක්තව සිල්වත් වෙන කෙනාට මූලික විදිහටම අවශ්‍ය වන දේ තමයි ශික්ෂාපද. සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා කියන්නේ ශික්ෂාපදයන්හි සමාදන් වෙලා හැසිරෙනවා කියලා. අන්නේ ශික්ෂාපදයන්හි සමාදන්ව හැසිරෙනකම තමයි අවශ්‍ය දේ බවට පත් වෙන්නේ. පින්තුනේ ඒ ශික්ෂාපදයන්හි සමාදන්ව හැසිරෙන්නට පෙර අපිට පුරා ගන්නට අවශ්‍ය නැතිනම් ජීවිතේ තියෙන්නට අවශ්‍ය ලොකු දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය අපි ප්‍රඥාවෙන් තේරුම් ගත යුතු දෙයක්. ඒ දර්ශනය අපි ඊටාම නුවණින්ම අවබෝධ කරගත යුතු දෙයක්. ඒ නිසා මූලික ලෙසම අද දවසේදී අපි මේ දර්ශනය පිළිබඳව කතා කරනවට වඩා ඊට පරිබාහිරව අපේ ජීවිතය තුළ ඇති කරගත යුතු ගති ලක්ෂණ ටික පිළිබඳව කතා කරන එකටයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ නිසා කායික වාචසික සංවරත්වයේ පිළිබඳව අපි මුලින්ම කතා කරන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට මේ කායික වාචසික සංවරත්වය කියනකොට සීලයක් කවදාවත් පනවන්නේ නැහැ මානසික සංවරයට. ඒ කියන්නේ සිතුවිල්ලක් හිතපු ගමන්ම කැඩිලා යන ශික්ෂාපදයක් ඇත්තේ නැහැ. සිතුවිල්ලක් හිතපු පමණින් කැඩිලා යන කිසිම ශික්ෂාපදයක් ඇත්තේ නැහැ. ශික්ෂාපදයක් කැඩෙන්නේ ශික්ෂාපදයක් බෙහෙදේටපත් වෙන්නේ කායික හෝ වාචසික ක්‍රියාකාරීත්වයක් අනුව. ඒ නිසා තමයි ඉස්සෙල්ලාම රළු මට්ටමේදී නතර කරන්නට තමයි මේ සීලයෙන් පැනවීමක් කරන්නේ. කයෙන් ඉක්මවා යන වැරදි කරන්නට එපා. ඒ වගේම වචනයෙන් ඉක්මවා යන වැරදි කරන්නට එපා කියලා ඉස්සෙල්ලාම සීමාවක් පනවන්නේ. සීලය හරියට වැටක් වගේ. මේ වැට තියෙන්නේ සත්තුන්ට එන්න බැරි වෙන්න ආරක්ෂාවක් දාන්නට. මේ වැටෙන් කරන්නේ ඒ ආරක්ෂාව රැකවරණය හදලා දෙන එක. එතකොට ඒ හදලා දීපු ආරක්ෂාව හදලා දීපු රැකවරණය කියන දේ අපේ ජීවිතයට උපකාර වෙනවා මානසික සංවරය ඇති කරගන්නට. කයිනුත් වැරදි කරන වචනේනුත් වැරදි කරන කෙනෙකුට හිත සංවර කරගන්නවා කිව්වට ඒක එච්චර ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. ඒ නිසා තමයි මුලින්ම කෙනෙකුට කියන්නේ කායික සංවර වෙන්න, වාචසිකව සංවර වෙන්න කියලා. අන්න ඒ කෙනාට පුළුවන් ඊට පස්සේ මානසික සංවර බව ඇති කරගන්නට. එතකොට ඒ සීලයෙන් යුක්ත වුණ කෙනා තමාගේ සිත පිළිබඳව හොඳ අවධානයකින් කටයුතු කරන්නට ඕන. තමාගේ සිත පිළිබඳව හොඳ අවධානයකින් කටයුතු කරන්නට ඕන කියලා කිව්වේ පිනතුනේ අපේ හිතට අකුසල් උපදිනවා අපි දන්නේවත් නැතුව. එහෙම්ම අකුසලේ නැති වෙලා යනවා අපි අවබෝධයක් නැතුව. ඒ නිසා අපි අපේ හිත ගැන හොඳ කළමනාකරණයක් ඇති කරගන්නට ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ භාවිත කළා මේ සතර සම්‍යක් ප්‍රධාන වීරයක් කියලා. වීරය කියන එකෙන් අදහස් කළේ දත් මිටි කාගෙන අපි පැත්තකට ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා කියන එක නෙමෙයි. වීරය කියන එකෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ නූපන් අකුසල් නූපදවන්නට, උපන් අකුසල් වැඩි දියුණු කරන්නට, නූපන් කුසල් උපදවන්නට, උපන් කුසල් වැඩි දියුණු කරන්නට පුළුවන් දෙයක් තමයි අපිට මේ වීරය වඩනවා කියන එකෙන් අදහස් කළේ. එතකොට අපේ හිත පිළිබඳව හොඳ කළමනාකරණයක් තිබ්බේ නැත්නම් නූපන් අකුසල් උපදිනවයි කියලා දැනගන්න කෙනෙකුට පුළුවන් කමක් නැත්තේ නෑ. හිත පිළිබඳව කළමනාකරණයක් අපිට තිබ්බොත් තමයි නූපන් අකුසලයක් උපදින්න පුළුවන්කම තියනවා කියලා ගැටෙන මනසක් එනකොටම ඒ කෙනාට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. හිතන්නකෝ ඔබ උදෑසන වැඩට යන රාජකාරියට පිටත් වෙන අවස්ථාවක් වන්නට පුළුවන්. මග තොටේදී මොනතරම් අරමුණු ඔබව අකුසලයේ කරා යොමු කරන්නට බලාගෙන ඉන්නවද? වාහනයක යන කෙනෙකුට වෙන්නට පුළුවන්. ඒ වගේම පාරේ නිකන් යන කෙනෙකුට වෙන්නට පුළුවන්. මොනතරම් අරමුණු ලෝභයේ පැත්තෙන්, ද්වේෂයේ පැත්තෙන් ඔබව අවුස්සන්නට බලාගෙන ඉන්නවද? අනිත් අයගේ වරදක් නිසා තරහ ගත්තත් ද්වේෂ සහගත සිතක පැවැත්ම සිද්ධ කරන්න යනු නෙමෙයිනේ. ඒක සිද්ධ කරන්නේ තමන්.
ගිනි අඟුරු ටිකෙන් පිච්චෙන්නේ අතට ගත්තොත් අඟුරු ටික නෙමෙයිනේ අපිවනේ පිච්චෙන්නේ. ඒ වගේ තරහ ගත්තා කියලා තව කෙනෙක් පිළිබඳව ඒකෙන් දුකක් උරුම කරගන්නේ, ඒකෙන් අකුසලයක් සිද්ධ කරගන්නේ අනුන් නෙමෙයි තමන්. එනිසායි අපි තමන් පිළිබඳව ඒ තේරුම් ගන්නට අවශ්‍ය. පවත්වන හිත පිළිබඳව අපි හොඳ අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍ය. පින්තුනේ අපේ සිතේ ස්වභාවය තමයි යම්කිසි පැත්තකට නැමුණාම ඒ පැත්තටම නැවත නැවත සිතුවිලි උපදවලා දෙන එක. ගැටීම් සහිත මනසක් උරුම කරගත්ත කෙනෙක් ගැටි මේ යනවා ඊටාම ද්වේෂ සහගත පැත්තට තමන්ගේ හිත මෙහෙවනවා. ඇලීම් සහගත මනසක් උරුම කරගත්ත කෙනෙකුට හැම වෙලාවෙම එයාගේ හිතට ගෙනල්ලා දෙන්නේ, හැම වෙලාවෙම එයාගේ හිතට ඇති වෙන්නේ රූපයක් දැක්කාම ඒ රූපය සුබ විදිහට අරගෙන ලස්සන පැත්තක් ගැන, ඇලෙන්න පුළුවන් පැත්තක් ගැන හිතනකම. මේක තමයි හිතේ තියෙන ස්වභාවය. ඒ හින්දා මේ වගේ ස්වභාවයක් තියෙන හැම කෙනා විසින්ම තමන්ගේ හිත ගැන හොඳ තේරුමක් ඇතුව කටයුතු කරන්නට ඕන. එතකොට එයාට පේනවා ගැටීම් සහිත මනසක් ඇති වෙනකොටම තමන්ගේ හිතේ ද්වේෂ සහගත බවක් ඇතිවන්නට පුළුවන් පසුබිම තියෙනවා. එහෙනම් මේක නතර කරගන්නට ඕනේ. මේක ඉක්මනින් අවසන් කරගන්නට අවශ්‍යයි. ඒ සඳහා උපක්‍රමයක් යොදන්නට අවශ්‍යයි කියලා එයා දන්නවා. ඒ නිසායි හිත පිළිබඳව කලමනාකරණයක් තියෙන්නට ඕනේ කියලා කිව්වේ. හිතේ අකුසල් සිතක් උපදිනකොට ඒ අකුසල සිතක් ඉපදුනහම අකුසල් සිතක් ඇති වෙනවා කියලා බලාගෙන හිටියා කියලා හරියන්නේ නැහැනේ. අකුසල් සිතක් උපදිනකොට ඒ අකුසල් සිත පිළිබඳව අපි කළ යුතු කටයුත්තක් තියෙනවා. නමුත් සමහර විට අපිට සමාජයේ දකින්නට ලැබෙනවා, අහන්නට ලැබෙනවා සමහර ඇත්තෝ කියනවා අකුසල් සිතක් ඇති වුනහම ඒක අකුසල් සිතක් කියලා දැනගෙන හිටියාම ඇති. ඒ දේ පිළිබඳව කරන්න දෙයක් ඇත්තේ නැහැ, මොකුත් කරන්න අවශ්‍ය නැහැ කියනවා වගේ දේවලුත් අදහසුත් ඇතැම් වෙලාවට ප්‍රකාශ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ uppannං වා කාම විතක්කං නාධිවාසේති පජහති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. එතකොට uppannං වා ව්‍යාපාද විතක්කං නාධිවාසේති පජහති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. උපන්නා වූ කාම විතර්කය නාධිවාසේති ඉවසන්නේ නැහැ. පජහති ඒක දුරු කළා දානවා. බ්‍යන්ති කරෝති ක්ෂය භාවයට පමුණවනවා. අනභාවං ගමේති නැවත නොහට ගන්න බවට පත් කරනවා. ඒ වගේම උපන්නා වූ ව්‍යාපාද විතර්කයේ තරහසහගත සිතුවිල්ල නාදිවාසේති ඒක ඉවසගෙන ඒකත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. පජහති ඒක දුරු කළා දානවා. බ්‍යන්ති කරෝති ඒක ෂය බවට පත් කරනවා. අනභාවං ගමේති නැවත නොහට ගන්න බවට පත් කරනවා. පිනතුනේ ධර්මයේ තුල වැඩෙන මනසක් තියෙන කෙනෙකුගේ ලක්ෂණ ටික තමයි මේක. තමන්ගේ හිතට ඇති වෙන සිතුවිලි කලමනාකරණය කරගෙන අකුසල සිතුවිලි හිතට නැගෙනකොට අකුසල සිතුවිලි දුරු කිරීම සඳහා උත්සාහවත් වෙනවා. ඒ වගේම කුසල සිතුවිලි උපදිනකොට කුසල සිතුවිලි තව තව දියුණු වෙන පැත්තට පමුණවනවා. ඔබ ඔබේ ජීවිතය දිහා හැරිලා බැලුවොත් ඔබේ ජීවිතයේ ඔබ දවසේ මොනතරම් සිතුවිලි ප්‍රමාණයක් ඇසුරු කරනවද? ඒ ඇසුරු කරන සිතුවිලි කුසල පැත්තටද අකුසල පැත්තටද බර කියලා ටිකක් හිතලා බැලුවොත් පිනතුනේ අපේ ජීවිතේ වැඩිපුරම බරව ඇතිවන සිතුවිලි තියෙන්නේ අකුසල පැත්තට බරව ඇතිවන සිතුවිලි. හොඳයි අපි මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් අහුවොත් හාල් ටිකක් තියෙන වැලි කැට ගොඩාක් තියෙන මල්ලකට අත දාලා අහුරක් අරගත්තොත් ඔබට වැඩිපුර හාල් අහුවේද වැලි කැට අහුවේද? හාල් ටිකයි නම් තියෙන්නේ, ගල් කැට ගොඩයි නම් තියෙන්නේ. ඔබ ගන්න අහුරට ඔබට අහුවෙන්නේ වැඩිපුරම ගල් කැට. පිනතුනේ අන්න ඒ වගේ තමයි අපේ ජීවිතෙත්. අපේ ජීවිතේ හොඳ සිතුවිලි අඩුයි නම් නරක සිතුවිලි වැඩි නම් අකුසල් සිතුවිලි මහා ලොකුවට සත්තු මරන්න, හොරකම් කරන්නම හිතන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබේ ජීවිතයේ ඔබ ලෝභයෙන් නම් කටයුතු කරන්නේ, තරහෙන් නම්, ද්වේෂයෙන් නම් කටයුතු කරන්නේ ඒ සියලුම අරමුණු අකුසල් තමයි. එතකොට ඒ බඳු මට්ටමකින් කටයුතු කරන ඔබ අර මල්ලට අත දාලා අහුරක් ගත්තා වගේ අවසාන මොහොතේ ඔබේ හිතට නැගෙන්න තියෙන වඩාත්ම වැඩි ප්‍රවණතාවයක් තියෙන හොඳ සිතුවිලිද නරක සිතුවිලිද? ඔබ ජීවිතේ වැඩිපුරම පුරුදු කරලා තියෙන නරක සිතුවිලි නම් පිනතුනේ ඔබට අවසාන මොහොතේ වැඩිපුර හිතට උරුම වෙන්න පුළුවන්කම තියෙන්නේ ඊටමත් නරක සිතුවිලි.
නරක සිතකින් කවදාවත් හොඳ උප්පත්තියක් ලැබෙන්නේ නැහැ. නරක සිතකින් ලැබෙන්නේ නරක උප්පත්තියක් විතරමයි. නරක උප්පත්තියක් ලැබෙනවා කියලා කියන්නේ එක්කෝ තිරිසංගතාත්ම භාවයක්, එක්කෝ പ്രേතාත්ම භාවයක්, එහෙමත් නැතිනම් තවත් මහා නරකාදීක උප්පත්තියක්නේ. එතකොට ඒ බඳු තැනක උප්පත්තියක් ලබා ගත්තට පස්සේ ආයේ මිනිස්සෙක් වෙනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හිතන්නකෝ තිරිසංගත සතෙකුට කුසල් සිතුවිලි ඇති වෙන්නේ මොන තරම් කලාතුරකින්ද කියලා. සමහර වෙලාවට ඉපදිලා මැරෙනකම් මේ සතාට කුසල් සිතක් උපදින්නේ නැහැ. එතකොට ඒ බඳු මට්ටමකට ආයෙපත් වුණාට පස්සේ ආයේ කෙනාට මිනිස්සෙක් වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බාලපඬිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන උදාහරණයක් ඔබ නිතර අහලා තියෙන දෙයක්. හරියට මේ වියගහක සිදුරකින් මහ මුහුදට වැටුණු වියගහක සිදුරකින් කන කැස්පෑවෙක් අහස බැලුවොත් එහෙම මොනතරම් කලාතුරකින් සිද්ධ වෙන අසම්භව්‍ය සිද්ධියක්ද ඒක. ඒ කියන්නේ මහා සාගරයේ අවුරුදු 100කට වතාවක් එක වතාවක් උඩට එන කන කැස්බෑවෙක් මහා මුහුදේ පාවෙමින් තියෙන වියගහක තියෙන සිදුරෙන්ම හරියට ඔළුව උඩට දැම්මොත් එහෙම ඒක වීමේ සම්භාවිතාවට වඩා වැඩිපුරම තියෙන්නේ නොවීමේ සම්භාවිතාවක්. ඒක අසම්භව්‍යයි. ඒක නොවන දෙයක්. පින්නතුනේ අන්න ඒ වගේ තමයි කියනවා අර වගේ මට්ටමකටපත් උන. ඒ කියන්නේ ත්‍රිසංගතාත්ම භාවයකට හරි සතර අපායකට හරි ගියපු මිනිස්සෙකුට නැතිනම් ඒ ගියපු කෙනෙකුට නැවත මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියනවා නම් ඒක අර වගේ ඊටාම අසම්භව්‍ය සිද්ධ වීමක් කියනවා. මොකද මේ සත්වයකට ලේසියෙන් කුසලයක් ගැන අදහසක් ඇති වෙන්නේ නැහැ. ලේසියෙන් හොඳ පැත්තට සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ඒ නිසායි ඒක අසම්භව්‍යයි කියලා කියන්නේ. පින්නතුනේ අද මිනිස්සුયો හැටියට ඉපදුණු අපිට, මිනිස්සුયો හැටියට ජීවත් වෙන අපිට එච්චරම අපහසුතාවයක් නැති වෙයි ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙන්න අවශ්‍ය කර්ම સિદ્ધ කරන්න, කුසල කර්ම સિદ્ધ කරගන්න. දිව්‍ය ලෝකේ යන කර්ම સિદ્ધ කරගන්න එච්චරම අපහසුතාවයක් නැති වෙයි. හැබැයි ත්‍රිසංගත සතෙකුට එහෙම කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසායි එබඳු තත්වයකටපත් තුන කෙනෙකුට නැවත මනුස්ස ජීවිතයක් ලැබනවා නම් ඒක සාමාන්‍යයෙන් සිද්ධ කරන්න ඉතාම අපහසු කලාතුරකින් සිද්ධ වෙන අසම්භව්‍ය දෙයක් හැටියට පෙනෙනවා. ඒ වගේම තමයි නියපිටට පස් ටිකක් අරගෙන දේශනා කරනවා මේ ලෝකේ මිනිස්සෙයින් අතර උපදින වැඩි ප්‍රතිශතයක් මරණින් මත්තේ යන්නේ මහ පොළවේ පස් හා සමානව දුගතියට මේ නියපොත්තේ තියෙන පස් ටික හා සමානව ඊටාම ස්වල්ප පිරිසක් තමයි සුගතියකට නැවතපත් වෙන්නේ කියලා. පින්නතුනේ ඒක අපිට මේ ලෝකයේ දිහා බැලුවාම පේන දෙයක් නේ. ඒ කියන්නේ කුසල පාක්ෂික අරමුණු ඇති කර ගැනීම ඊටාම අඩුයි. අකුසල පාක්ෂික ධර්ම තමයි ලෝකේ වැඩි ප්‍රතිශතයක් ඇසුරු කරන්නේ. එතකොට හොඳ පැත්තකට යන්න කර්ම නෙමෙයිනේ ගොඩ දෙනෙක් සිද්ධ කරගන්නේ, නරක පැත්තට යන්න අවශ්‍ය කර්ම තමයි සිද්ධ කරගන්නේ. ඒ නිසා මම හිතනවා ඔබට බොහොම වටිනා කාලයක් ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක් ලැබිලා, මනුස්ස ජීවිතයක් ලැබිලා. ඒකත් නිකම්ම නෙමෙයිනේ සද්ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය වටපිටාවක රටක ඉපදිලා නිතර දෙවේලේ ඔබට බණ අහන්න ලැබෙනවා. එතකොට නිතර දෙවේලේ ධර්මයේ අසුරු කරන ඔබට ඒ ධර්මයේ අසුරු කරගෙන ඔබේ ජීවිතයට යමක් යොදාගන්නේ නැත්නම් පින්නතුනේ ඔබ තරම් අවාසනාවන්ත කෙනෙක් තවත් නැති වෙයි. ඒ නිසා අපි මේ ධර්මයේ පිළිබඳව මීට වඩා ටිකක් වැඩිපුර උත්සාහයක් යොදන්නට ඕනේ. අපේ ජීවිතයේ යම් තැනකින් අපි මේක පටන් ගන්නට ඕනේ. හොඳ හැරවුම් ලක්ෂයක් අපේ ජීවිතේ ඇති කර ගන්නට ඕනේ. මම කියන්නේ නැහැ එකපාරම අපේ ජීවිතය අපිට හරව ගන්නට පුළුවන් වෙයි කියලා. නමුත් ක්‍රමක්‍රමයෙන් හරි ඔබේ ජීවිතේ පුරාවට කුසල සිතුවිලි ඇති කරගන්න පැත්තට ඔබ නැඹුරු වෙන්නට අවශ්‍යයි. ඒකට ඔබේ මනස කලමනාකරණය කරගන්නට ඕනේ. මනස කලමනාකරණය කරගන්නට ඕනේ කියලා කිව්වේ ඔබ ළඟ දල සැකස්මක් තියෙන්නට ඕනේ, දල සැලැස්මක් තියෙන්නට ඕනේ. ඒ දල සැලැස්ම තමයි ඔබේ මනසේ දවසේ මොනතරම් ප්‍රමාණයක් හොඳ සිතුවිලි ඇති වෙනවද, දවසේ මොනතරම් ප්‍රමාණයක් නරක සිතුවිලි ඇති වෙනවද කියලා ගත්ත සැලැස්ම. එතකොට ඔබ දවසින් දවස හොඳ සිතුවිලි ඇති කරගන්න ප්‍රමාණය වැඩි කරගන්නට ඕනේ. නරක සිතුවිලි ඇති කරගන්නට තියෙන ඉඩ අවම කරන්නට ඕනේ. මේ විදිහට ඔබේ ජීවිතයේ කුසලයේ පැත්තට ඔබ අරගෙන යන්නට ඕනේ.
අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට නිකම්ම කය වචන සංවරය නිකම්ම ඇති වෙයි. මොකද අපි නරක විදිහට හිතුවොත්නේ නරක දේවල් කරන්න නරක දේවල් කියන්න පෙළඹෙන්නේ. හැබැයි අපි හිතන්නේ හැම වෙලාවකම හොඳ විදිහට නම් අපි අර පැත්තට පෙළඹෙන්නේ නැතුව යනවා. ඒ නිසා ඔබට කරන්න ඉලක්කයක් තියෙනවා. ඉස්සෙල්ලාම ඔබේ හිත හොඳට සැකස්මක් ඇති කරගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ දවසේ ඇති වෙන සිතුවිලි ප්‍රමාණය හොඳ සහ නරක සිතුවිලි මොන ප්‍රමාණයකින්ද ඔබට ඇති වෙන්නේ කියලා. එතකොට ඒ හොඳ සහ නරක සිතුවිලි ඇති වෙන ප්‍රමාණය අනුව ඔබ තීරණය කරගන්නට ඕනේ අදට වැඩිය හෙට ඔබේ සිතුවිලි ප්‍රමාණය බොහොම හොඳ පැත්තට නැඹුරු වෙන්නට අවශ්‍යයි. එතකොට ඒ හොඳ පැත්තට ඒ විදිහට නැඹුරු වෙනකොට තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ අදට වැඩිය හොඳ කුසල සම්පන්න ජීවිතයක් ටිකෙන් ටික ඇති කරගන්නට. එහෙම නැතිනම් අපි කොතෙකුත් බණ අහනවා. හැබැයි අහන බණ වලින් අපි ප්‍රයෝජනයක් ලබා ගන්න බවක් පේන්නේ නැතුව යනවා. අහන බණ වලින් අපි ප්‍රයෝජනයක් ලබා ගන්නට එපේ. සුනාත ධාරේත චරාත ධම්මේ කියලා කියන්නේ. මේක අහන්න, ධාරේත දරා ගන්න, ඒ වගේම චරාත ධම්මේ ධර්මයේ තුල හොඳට හැසිරෙන්න. එතකොට හැසිරෙන්නේ නැත්නම් අපි අහලා දරාගත්තත් වැඩක් නැහැ. ඇහුවත් වැඩක් නැහැ දරාගන්නේ නැත්තම්. ඒ නිසා මේ තුනම තිබුණොත් තමයි ජීවිතයක් සනස ගන්න පුළුවන්කම තියෙන්නේ. සැනසීම කියන දේ උරුම කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ධර්මයේ තුල හැසිරෙන්න පටන් ගන්නකොට ඔබට පළවෙනිම දේ හැටියට අපි මතක් කළා කය වචන දෙකේ සංවරය ඇති කරගන්න. පංචශීල ප්‍රතිපදාව ඔබේ ජීවිතයේ අංගයක් බවට පත් කරගන්න කියලා. එතකොට පංචශීල ප්‍රතිපදාව අංගයක් බවට පත් කරගත්තට පස්සේ ඔබේ මානසිකව ඇති කරගන්න සිතුවිලි දිහා ඔබ හොඳට බලාගෙන ඉන්න පුරුදු වෙන්න. එතකොට මේ සිතුවිලි දිහා බලාගෙන හොඳයි මට දැන් අකුසල ඇති වුණා කියලා අකුසලයක ඉන්න කියලා නෙමෙයි කිව්වේ. අකුසල සිතක් ඇති වුණා කියලා ඔබට තේරෙනකොටම අකුසල සිත දුරු කරගන්න උත්සාහවත් වෙන්න. එතකොට ඔබට තරහ සිතක් නම් උපදින්නේ ඒ තරහ සිත උපදිනකොට ඔබ මෛත්‍රී සහගත සිතුවිලි දියුණු කරමින් මෙත්තා සහගත චේතනාවන් කෙරෙහි ඔබේ මනස යොමු කරන්නට ඕනේ. ඔබේ හිතට රාගාදී චේතනාවන්ගෙන් පීඩා ලැබෙනවා නම් ඔබ අසුබේ පැත්තට බරව කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම ඔබේ හිතේ විසිරුණුකම තියෙනවා නම් ඔබ සිත එකඟ වෙන විදිහේ භාවනාවක් පුරුදු වෙන්නට අවශ්‍යයි. එතකොට මේ විදිහට අපි හිතේ පවතින මේ හිතේ ඇතිවෙන තත්ත්වයන් පිළිබඳව හොඳ තේරුමක් අපිට තිබුණොත් තමයි අපිට මේකට හොඳ ප්‍රතිකර්ම සපයන්න පුළුවන්කම තියෙන්නේ. ඒ හිතේ ඇතිවෙන තත්ත්වයන් පිළිබඳව අපිට තේරුම් ගැනීමක් නැති වුණොත් එහෙම අපිට මේකට ප්‍රතිකර්ම දෙන්න බැරුව යනවා. ඒ හින්දා පළවෙනිම දේ හැටියට අපි හිතේ මේ தත්වයන් තේරුම් අරගෙන සිතුවිලි වලට අවශ්‍ය ප්‍රතිකර්ම සැපයීම ආරම්භ කරන්නට ඕනේ. සමහර වෙලාවට ජීවිතේ නොයෙක් තැන්වලට අපිටපත් වෙන්නට සිද්ධ වෙනවා. මානසික පීඩා, අවුල් වියවුල් මේ වගේ තැන්වලට අපිටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ ඕනෑම වෙලාවක අපි ඒ දෙයට සාර්ථකව කොහොමද මුහුණ දෙන්නේ? අපි කොහොමද ඒ මත නොවැටි අපේ ජීවිතේ ගලව ගන්න කියන එක තුළ අපි හික්මීමක් ඇති කරගන්නට ඕනේ. එතකොට ඒ ඇති කරගන්න හික්මීම කියන දේ අපේ ප්‍රතිපදාව ඉතුරු ටික පුරා ගන්නට අවශ්‍ය වෙනවා. අපි මුලින් මතක් කළා වගේම අපිට ධර්ම මාර්ගයක් තුළ යන්න ලොකු ගමනක් තියෙනවා. බුද්ධ ශාසනයකින් අපිට ලැබෙන්නේ මේ ටික විතරක් නෙමෙයි. මේ තමයි මේ ශාසනයේ පටන් ගැනීම. මේ ශාසනයේ පටන් ගැනීම උතන වුණාට මේ ශාසනයේ අවසානයක් තෝකම නෙමෙයි. අද අපි දකින්නේ අපි ඉපදුණු දවසේ ඉඳලා පන්සිල් ටික රකින්න කියනවා. මැරෙනකනුත් ඒ මිනිස්සයාට කියලා තියෙන පන්සිල් ටික රකින්න කියන එක. හැබැයි මැරෙනකනුත් මිනිස්සෙකුට බැරි වෙලා තියෙනවා පන්සිල් ටික රැකගෙන ඉන්න. අපි ඒ தත්ත්වේ නොඉඳිය යුතුයි. මේ ශාසනය හැමදාම සිල් රකින්න ශාසනයක් නෙමෙයි. මේ ශාසනය හැමදාම ආයාසයෙන් ඒව රකින්න දෙයක් ඇත්තේ නැහැ. උසිතම් බ්‍රහ්මචර්යයන් කියන දවසක් එනවා මම බ්‍රහ්මචර්යාව වාසය කළා ඉවරයි දැන්. කතං කරණීයන් කරන්න තියෙන දේ කළා ඉවරයි. නාපරං ඉත්තත්හායාති අනාගතයට ආයේ මත්තේ කරන්න දෙයක් නැහැ කියන තත්ත්වයක් තියෙනවා. ඒ தත්ත්වය ඇති කරගන්නේ කොහොමද කියලා තමයි අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒකෙන් කියන්නේ මට ආය සීලයක්ුත් නැහැ කියනව නෙමෙයි, ධර්මය අවබෝධ කරගත්තාම මොකුත් නැහැ කියනව නෙමෙයි. අද ආයාසයෙන් රකින්න දේ එදාට નિરાයාසයෙන් ඔහුගේ පැවැත්ම බවට පත් වෙලා තියෙනවා. ආයාසයෙන් කෙනෙක් රකින්න දේ එදාට નિરાයාසයෙන් ඔහුගේ පැවැත්ම බවට පත් වෙලා තියෙනවා. එතකොට
අන්න ඒ નિરાයාසයෙන් පවතින નિરાයාසයෙන් දකින දේ ගැන ඇතිවෙන දේ ගැන අපි දැක්මකින් මුල ඉඳලා දැනගෙන ඉන්නට ඕනේ. ඒ තැන දක්වා අපි කොහොමද අපේ ජීවිතේ දියුණු කරගෙන යන්නේ කියන කාරණාව. අන්න එතනට තමයි මේ ප්‍රතිපදාව පිළිබඳව අපි ක්‍රමක්‍රමයෙන් කතා කරගෙන එන්නේ. හැබැයි මූලික ලෙසම අපි දර්ශනය කතා කරන්න පටන් ගත්තොත් දර්ශනය කියන කොටස ගැඹුරු වැඩි වෙන නිසා තමයි ඊට අනුරූපව අවශ්‍ය වෙන පරිබාහිර කරුණු ටිකක් පිළිබඳව අපි මේ කතා කරගෙන යන්නේ. ඒ නිසා මේ පරිබාහිර වන කරුණු ටික ඔබේ ජීවිතයේ තුල ඔබ ඇති කරගත යුතු කාරණා. ඇති කරගන්නට උත්සාහවත් විය යුතු කාරණා. ඔබේ ජීවිතය තුළ මේ දේවල් තියෙනවා නම් ඔබට ඊළඟ පියවර තබන්නට පුළුවන් මට්ටමේ ඉන්නවා. මේ ටික ඔබේ ජීවිතය තුළ නැත්නම් ඔබ මේ පියවර තැබිය යුතු වෙනවා. එතකොට ඔබ ඔබේ ජීවිතයේ මේ කියන කරුණු ටික සම්පූර්ණ කරගෙන මේ කියන කරුණු ටික ඔබේ ජීවිතය තුළ ඔබ උපදවාගෙන ඉදිරියට යන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. මේ ශාසනයේ ඕනෑම කෙනෙකුට විවෘත ශාසනයක් කියලා කිව්වනේ. අඟුලිමාලලත් නිවන් දැක්කා. ඒ වගේම පටාචාරලත් නිවන් දැක්කා. කාටත් නිවන් දකින්න පුළුවන් ශාසනයක්. කාටත් වීරිය කරන්නට තියෙන ශාසනයක්. ඒ නිසා පින්නතුනි අපි කාටත් මේක යන්නට පුළුවන්. යම් කිසි කෙනෙක් මුලින් ප්‍රමාද වෙලා පස්සේ අප්‍රමාදී වුණොත් යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකම් පභාසේති අබ්භාමුත්තෝ චන්දිමා. අන්න එහෙමයි දේශනා කළේ. ඒ කෙනා හරියට මේ ලෝකය බබලවනවා. හරියට මොකක් වගේද? අබ්භාමුත්තෝ චන්දිමා. හරියට වලාකුලකින් මිදුණු හඳ වගේ. කලින් ප්‍රමාද වෙලා පස්සේ අප්‍රමාදී වුණා. ඒ නිසා ඔබට බැරි කමක් නැහැ. හැබැයි ඔබ අද ඔබේ ජීවිතය තුළ ඔබ උත්සාහය ඇති කරගත යුතුයි. අද ඔබේ ජීවිතය තුළ ඔබ උත්සාහය ඇති කරගත්තොත් තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ ඔබේ ජීවිතය පුරාවටම මේ ධර්මයේ තුල ලබා ගන්න තියෙන සැනසීම ලබා ගන්නට, ධර්මයේ තුල උරුම කරගන්නට පුළුවන් ඒකායන නිවීම ලබා ගන්නට. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ක්‍රමක්‍රමයෙන් ශාසන ධර්මයට පිවිසෙන්න. ශාසන මාර්ග බ්‍රහ්මචර්යාවට එක් වෙමින් මේ ජීවිතයේ තුලම අපි අපේ සිතට නිවීම කියන දේ උරුම කරගෙන මේ ජීවිතයේ තුලම අපි නිවීම කියන දේ ලබා ගනිමින් කියලා. ඒ නිසා කවුරුත් ඊටාම සදහැසිතින් යුක්තව අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුනේ. මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්වලා සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සියලුම කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය සියලු දෙවියෝ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියන අදහසින් ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං.